කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන්. ඔබ සෑම සුළු දිනාටම බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනයන්ගේ ගුණානුභව බලයෙන් සිතක් ශාන්තියක් යහපතක් සැපතක්ම සැලසේවා කියන පින් සිතින් අදත් ආරම්භෙන්නේ කතංසු ලබතේ පඤ්ඤං සජීව සදහම් සාකච්ඡාව. අද සඳුදා දවස කොළඹ පුරවරයට බොහෝ රථවාහන එමින් පවතිනවා. රථවාහන තදබදයත් බහුලව අද දවසේදී මම්මාවත්වල අපට දක්නට ලැබුණා. පාසල් දුවදරුවන් යහුසුලුව මාස 5ක් වගේ අති දීර්ඝ කාලයක් විවේකයෙන් ඉඳලා අද තමයි සමස්ත පාසල් පද්ධතියම සක්‍රිය වෙලා ආරම්භ වෙලා අපේ පාසල් දුවදරුවන් විතරක් නෙවෙයි ගුරු භවතුන් අනිකුත් ඒ අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළ රැකියාව කරන අය අද කටයුතු ආරම්භ කරනවා. ඉතින් අපේ රටට මෙන් පවතින වසංගත තත්වය දුරින්ම දුර විලා යාම පිණිස අපිට විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ද්‍රෝණයක් මුනි ධාතු වැඩ සිටින රුවන්වැලි මහා චෛත්‍යරාජන් වහන්සේගේ ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේගේ අටමස්ථානයන්ගේ සොළොස්මස්ථානයන්ගේ අනන්ත ආනුභාවයෙන් අපේ රටේ මේ සියලු විපත් දුක් කරදර දුරින්ම දුර වේවා. එමෙන්ම ලෝකවාසී සමස්ත ප්‍රජාවටම ඉක්මන් නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා කියලා අපි හැමදෙනාම අදිෂ්ඨාන කරමු, සෙත් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද දවසේදීත් අපගේ සජීව සදහම් සාකච්ඡාව අර්ථ ගැන්වීමට ධර්මයේ කරුණ ඔබ වෙත ගෙනහැර දැක්වීමට මෙහි වැඩමවා වැඩ සිටින කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව নমස්කාර පූරකව සාදු නාද රංවා ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ හරි අපූර්ව සූත්‍ර ධර්ම දේශනාවක් තමයි අද අපිට සාකච්ඡා කරන්නට තිබෙන්නේ. සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායට අයත් සගත වග්ගයේ දේවතා සංයුක්තයේ සතුල්ලප කායික ධර්ම කොට්ටාසයේ සකලික සූත්‍රය. සකලික කියන්නේ ස්වාමීන් වහන්සේ ගල්පතුරක් කියන එකනේ. මම ස්වාමීන් වහන්සේ කතාවට මුල පුරන්නම් අවසරයි. පින්නතුනි භාගතුන් වහන්සේ කාලේ වැඩ සිටියේ රජගහ නුවර මද්දකුච්චි කියන මිගදායේ. මේ මද්දකුච්චි මිගදායේ පිළිබඳව හරි අපූර්ව කතා පුවත් ධර්මයේ අටුවාවේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. අස කුච්චි කියන්නේ උදරයේනේ කුසටනේ. එහෙම. ඒතර මද්දකුච්චි කියන්නේ කුස පිරිමැද්දා කියන එක. එහෙම. ඒතර මොකද්ද මේ කුස පිරිමැද්දා කියන කතාවේ යටගියාව? ස්වාමීන් වහන්සේ මගධාධිපති හැටියට කටයුතු කළේ රජගහ නුවර නාලන්දාව ඇතුළේ පළාත්වල අධිපතිභාවයට පත් උනේ බිම්බිසාර රජුරුවනේ. බිම්බිසාර රජුරුවන්ගේ අග්‍ර මහේෂිකාවට දරුවෙක් පිළිසිඳ ගත්තා. දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ ටික කලක් යද්දිම ඒ මව් දේවියට අසාමාන්‍ය දොළ දුකක් ඇති වුණා. මොකද්ද දොළ දුක කියලා දැන් මෙතුමිය කියන්නේ නැහැ. හිතේ දරාගෙන ඉන්නවා තරමක් මන්ද උත්සාහයෙන් නිකන් උකටලී වෙලා අලස බවෙන් තමයි මෙතුමිය හිටියේ. ඒක මුහුණුවරේ තිබ්බා. මෙතුමියගේ ඉරියව්වල තිබ්බා. එතකොට බිම්බිසාර රජුරු අහනවා දේවිය කුමක් හෝ කනස්සල්ලකින් ඉන්නවා වගේ. මන්දෝත්සාහයකින් අපහසුතාවයකින් ඉන්නවා කියලා මට හිතෙන්නේ. මොකවත් නැහැ මහරජා කියලා කිව්වා. ඒතකොට නෑ මට කියන්න කිව්වා. ඒතර කිව්වා මට දොළ දුකක් ඇති වෙලා තියෙනවා කියලා කිව්වා. මොකද්ද දොළ දුක කියලා ඇහුවා. ඒක ඔබ වහන්සේට කියන්න බෑ මහරජතුමනි කියලා කිව්වා. නෑ මට කියන්න කිව්වා. රජතුමනි මේ දරුවෙක් කුස පිරිසිදු ගත්තට පස්සේ මට ඇතිවෙච්ච දොළ දුක තමයි කිව්වා. ඔබ වහන්සේගේ මේ උරහිස්ස පළලා රුධිරේ පානය කිරීමේ ආසාවක් ඇති වෙලා තියෙනවා. ඒක තමයි දොළ දුක. අනේ අපේ දරුවා වෙනුවෙන් ඕක මට කරන්න බැරිද කියලා මහා බෝසත් තාත්තා කෙනෙක් නේ ස්වාමීන් වහන්සේ. මාර්ගඵලලාභියෙක් නේ සෝතාපන්නයිනේ. හරි පුදුමයි. අනේ දේවිය
ඕක අපි කාටවත් ප්‍රකට කරන්න ඕනේ නැහැ. මම ඔබට ඒක දෙන්නම් කියලා ස්වාමීන් වහන්සේ උරිස්ස පළලා රුධිරය මේ පෙවීමට සැලැස්සුවා. එතුමිය ඒක කළා. එතකොට මේ කනස්සල්ල ස්වාමීන් වහන්සේ දිගින් දිගටම එතුමියට තිබ්බා. දවසක් ගිජ්ජකූට පර්වතයට භාගතුන් වහන්සේ බැහැ දකින්නට බිම්බිසාර රජුරුවෝයි දේවියයි ඇතුළු පිරිස පිටත් වෙලා ගියා. ඒතර ඒ වෙනකොට දරු ගැබ ටිකක් මෝරලා තිබ්බේ ස්වාමීන් වහන්සේ. අපි ගත්තොත් මාස 4ක 5ක වගේ දරු ගැබ මෝරලා තිබ්බේ. එතකොට මෙතුමිය කියනවා මට ගිජ්ජකූටේ කරුණා කරන්න බෑ. රජතුමනි ඔබ ගිජ්ජකූටේ කරුණා කරලා භාගතුන් වහන්සේ බැහැ දැකලා එන්න. මමත් භාගතුන් වහන්සේට වන්දනා කරනවා කියලා පවසන්න කියලා එතුමිය නැවතුණා. නැවතුණාට පස්සේ ස්වාමීන් වහන්සේ මෙතුමියට හිතෙනවා මේ දරුවෙක් මේ කුසට ඇවිල්ලා මෙච්චර මේ බෝසත් රජෙක් බෝසත් තාත්තෙක් මෙතුමාට අනාගතේ මේ දරුවා නිසා අනතුරක් වෙන්නට බැරි නෑ. ඒ පෙරනිමිති තමයි මේ පහළ වෙන්නේ. නිසා මට මේ දරුවා එපා කියලා ඒ මද්දකොච්චි මිගදායේ ස්වාමීන් වහන්සේ තිබ්බ අබගස්. අබගහක පහත් වෙලා තිබ්බ අත්තක මෙතුමිය මොකද කළේ? තමන්ගේ උදරය පිරිමැද්දා. එපා මට මේක කියලා පිරිමැද්දා. කුස පිරිමැදිනකොට ස්වාමීන් වහන්සේ අනිත් සේවකයෝ ටික අල්ලගත්ත දේවියව. ඊව අල්ලගෙන හිර කරගත්තා. එපා ඔක කරන්න දේවින් වහන්සේ අනි කොයිතරම් මේ පෞකාර කමක්ද? එහෙම කරන්න එපා. ඔබතුමිය අපිට සමාව අවසර දෙන්න කියලා කිව්වා. ඊසේ රජුරු ඇවිල්ලා සංසිඳෝල එහෙම මාලිගාවට අරගෙන ගියා. එදා ඒ දේවිය කුස පිරිද මැද්ද නිසා ඒ වනයේට නම ලැබුණා කියනවා මද්ද කුච්චි මිගදාය කියලා. ඒක අබේ භූමිය බවට පත් කරලා තියෙනවා ඊට පස්සේ රජුරුව. ඒ මුව ගොඩාක් ඉඳලා තියෙනවා. ඒකනේ මිගදාය කියලා කියන්නේ. දැන් බරණැස මිගදාය කියලාත් කියනවනේ. මෙහෙම තමයි ස්වාමීන් වහන්සේ මේ මද්ද කුච්චි මිගදාය කියන නම වැටලා තියෙන්නේ. තිස්සංශ දේශනාව ආරම්භ වෙනවා මෙහෙම. ඒ කාලේ භාගතුන් වහන්සේගේ සිරිපතුලේ ගල් පතුරක් වැදිලා ලොකු තුවාලයක් ඇති වුණා. එහෙමයි. ඉතින් භාගතුන් වහන්සේට ගොඩක් ශාරීරික වේදනා තිබුණා. ඒ වේදනා ගොඩක් දුක් සහිතයි, තියුණුයි, කර්කශයි, කටුකයි, අමිහිරි, අමනාපයි. නමුත් භාගතුන් වහන්සේ ඊටා හොඳ සිහිනුවණින් යුක්තව පීඩා, ඒ කියන්නේ මානසින් වැටෙන්නේ නැතුව, මානසික පීඩාවක් නොවිඳ ශාරීරික වේදනා අදිෂ්ඨාන බලයෙන් ඉවසා වදාරගෙන හිටියයි කියලා මේකේ මූලාරම්භයේ සඳහන් වෙන සම්ස අපි දේශනාව ආරම්භ කරමු. එහෙම සම්මත. පින්නතුනි අපි සූත දේශනාව ආරම්භ කරනකොට විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ සූත දේශනාව තමයි සකලික සූත දේශනාව. එක පැත්තකින් සංවේගයට කාරණයක්. අපි භාග්‍යවතුන් වහන්සේට යම් ආකාරයේ පීඩාවක් හිංසාවක් ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට සංවේගයටපත් වෙනවා. කම්පාවටපත් වෙනවා. එහෙමයි ස්වාමීන්. තවත් පැත්තකින් මේ පාප කර්මයේ සිදු කරගන්න දේවදත්ත හාමුදුරුවෝ ආනන්තරේ පාප කර්මයක් මේ කරගන්නේ. එහෙමයි. බුදුන්ගේ ලේසල වීම කියලා කියනවා. එහෙමයි ස්වාමීන්. ඒ පැත්තෙනුත් අපිට ඇති වෙන්නේ අනුකම්පාවක්, ඒ වගේම සංවේගයෙන් ඉවසිය යුතු කාරණයක් හැටියට. එහෙමයි. විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේට ඒ කර්ම විපාකය භාග්‍යවතුන් වහන්සේට පරිසන්දීමත්, ඒ වගේම එක පැත්තකින් තවත් මහා පාප කර්මයක් දේවදත්ත හාමුදුරුවෝ සිදු කර ගැනීම එක පැත්තකින් මේ කර්මානුරූපව ධර්මානුරූපව මේ ජීවිතය පිළිබඳව සසර පිළිබඳව කල්පනා කරන්නට අපිට හොඳ නිදර්ශනයක් වෙනවා සමහරවිට. එහෙමයි. මේ කතා පොතේ තුල සඳහන් වෙනවා අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙන එකම කාරණේ තමයි භාග්‍යතුන් වහන්සේට මේ තරම් ඒ විදිහට තුවාලයක් ඇති වෙලත් භාග්‍යතුන් වහන්සේ ඉවසුපු ආකාරය. එහෙමයි. ඉවසා දරාගෙන සිටි ආකාරය. ඒ ඉවසා දරාගත්තේ කොහොමද කියන එක ගැන අර සතුල්ලපකායක දෙවිවරු උදාන වාක්‍යයන් ප්‍රකාශ කරලා එහෙමයි සතුටටපත් වෙනවා.
එහෙමයි. සෝන්ස දැන් භාගතුන් වහන්සේ ඒ විලාව ඒ විදිහට දැන් මේ දැන් අටුවා විස්තරයට අනුව ස්වාමීන් වහන්සේ මේක මේ පුංචි රිදුන් දීමක් ඇදුන් දීමක් නෙමෙයි ස්වාමීන් වහන්සේ ලොකු තුවාලයක් එහෙම සම්මත. සිරිපතුලේ හට අරගෙන තියෙන විදිහ තමයි අපිට අටුවා විස්තරය කියවට පස්සේ දැනගන්න ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. එතකොට අපි ගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ මතක් කළා දැන් ඉස්සෙල්ලම අර මද්ද කුච්චි කියලා කියන ඒ විදිහට ගමේ තමයි මේක සිද්ධ වුනේ කියලා. එහෙමයි. ඒ වගේම ඊළඟට මෙතෙන්දි මේ කොහොම හරි දේවදත්ත හාමුදුරුවන්ගේ ඒ සිද්ධ කරපු ක්‍රියාවලිය නිසා ගල්පතුරක් භාගතුන් වහන්සේගේ සිරිපතුලේ දැවටෙනවා. එහෙමයි. ඒ අවස්ථාව විශේෂයෙන් මේ අටුවාවේ සඳහන් වෙනවා තේන කෝපන සමයේන මෙහි අනුපූර්ව කතාව නම් වූ දේවදත්ත තෙමේ අජාසත්තු ලවා දුනුආයන්ද ධනපාල නම් වූ ඇත යොදවා තථාගතයන් වහන්සේගේ ජීවිතය වෙනසීමට නොහැකි වූයේ තමාම උන්වහන්සේ මරන්නෙමි ගිජුකුළු පවුවට නැගී මහා ගල් ගෙයක් ප්‍රමාණ වූ ගලක් උස්සා ශ්‍රමණ ගෞතමයා සුණු වේවායි අතහැරියේය. දැන් ඉස්සෙල්ලම කරපු අර දුනුආයන් යදෝපේකයි ඊළඟට ධනපාල ඇතා මේ සඳහා යොදාගත් එකයි එහෙමයි. තමන් කියලා කරපු දෙයක්. අනුන් ලවා කරන් අනුන් ලව්ව කරපු දෙයක්. කියන්නේ කොන්ත්‍රාත්තුවක්. මේ දෙක හරි ගියේ නෑ. මේ දෙක සාර්ථක වුණේ නෑ. එහෙමයි. ඒ නිසා කල්පනා කළා මේක මගේ අතින්ම වෙන්න ඕන. එහෙම නිසා සාමාන්‍ය උපක්‍රම කරන අය නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. එතෙන්දී එය මහත් ශක්ති සම්පන්න වූවකි. ඇතුන් 5 දෙනෙකුගේ ශක්තිය දරයි. ඒ ගල් පර්වත සමනස. එහෙමයි. ඊළඟට අන් අයගේ උපද්‍රවයකින් බුදුවරුන්ගේ ජීවිත අන්තරාවක් සිදුවන්නේ නැහැ. නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ධර්මතාවය ස්වාමීන්. ඒක ධර්මතාවයක්. යන්න අභවයමය තථාගතයන් වහන්සේගේ ශරීරය අභිමුඛයට ඉද්දී අහසේ වෙනත් ගලක් පැන නැගී පිළිගත්තේය. කියනස මේ පොළවෙන් අහස දක්වා වෙනත් ගලක් අద్භූත ආකාරයට මහ පොළවේ මතුණා කියන අහස් කුස දක්වා විශාල ගලක් අර මහා ගල වළක්වාලීම පිණිස. එහෙම සම්මත. එහෙමයි. අපි දන්නවනේ භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් 4 ආකාරයකින් අන්තරාවන් සිදු කරන්න බෑ. එහෙමයි එහෙමයි. සම්මා සම්බුද්ධානං ජීවිතස්ස නසක්කා කේනිචි අන්තරායකාතු. ඒක සත්‍යක්‍රියාවක් හැටියට අපි කරනෝනේ ස්වාමීන් වහන්සේ. කරනෝනේ ස්වාමීන් වහන්සේ. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයට කිසිම කෙනෙකුට අන්තරායක් කරන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සම්මා සම්බුද්ධානං ද්වත්තිංස මහා පුරුෂ ලක්ෂණානං නසක්කා කේනිචි අන්තරායකාතු. එහෙමයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට කිසිම කෙනෙකුට හානියක් කරන්න බෑ. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට සම්මා සම්බුද්ධානං අභිහට චතුන්නං පච්චයානං නසක්කා කේනිච අන්තරායකාතු. ඒකින් අදහස් කරන්න බත් ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේට ලැබෙන සිව්පසයට කිසි කෙනෙකුට හානියක් කරන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේට සිවුරු ලැබෙනවා නම් පිණ්ඩපාතය ලැබෙනවා නම් විහාරාරාම ලැබෙනවා නම් බෙහෙත් හේත් ලැබෙනවා නම් ඒක කිසි කෙනෙකුට වළක්වන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඉතින් ඒ වගේ ඊළඟට රශ්මි මාලාවට කිසිම දෙයක් කරන්න බෑ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ රශ්මි මාලාවට කිසිම කෙනෙකුට හානියක් කරන්න බෑ කියලා කියනවා. එහෙමයි. ඉතින් දැන් මේ ජීවිතයට සිද්ධ කරන්න යෙදුණු හානිය සම්පූර්ණයෙන්ම වැළකුණා. අර පෙරලපු ගල පෙරලේගෙන එනකොට පොළොවෙන් මතුවෙච්ච විශාල ගලක් මතුවෙලා අර ගල වැළකෙව්වා. ඊළඟට මොකද වුනේ? ඊළඟට සඳහන් වෙනවා ගල් දෙක ගැටීමෙන් ගල් පතුරක් පැන නැගී භාග්‍යතුන් වහන්සේගේ පිටිකර කෙළවල තුවාල කළේය. එහෙමයි. පාදයේ මහත් පොරෝකින් පහරන ලද්දාක් මෙන් පිට උණු දියර ලාක්ෂාරයේ පැහැය. ඒ කියන්නේ ලාකඩ වතුර වගේ
පාටට එහෙමයි. මතු වුණා ස්වාමීන් වහන්සේ. රුධිරේ වැයුණා. එහෙම ස්වාමීන් වහන්සේ. සුදුරේ මතු වුණා. මතු වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඉහළ බලා දේවදත්තයන්ට මෙසේ වදාලා. එහෙමයි. හිස් මිනිස තාවසින් බොහෝ අකුසල් කරන ලදී. ඒ ඊතා දේශ සහගත සිතින් ඝාතන සිතින් තථාගතයන් වහන්සේගේ ලේ ඉපදුවේ යයි ඒ විදිහට දේවදත්ත හාමුදුරන්ට මතක් කළා ස්වාමීන් වහන්සේ. එහෙමයිතර ඒ අවස්ථාව හිතා ගන්න බෑ. එහෙම ස්වාමීන් වහන්සේ. කියන්නේ තමන් වහන්සේව ඝාතනය කරන්නයි මේ පුද්ගලයා මේක කළේ. එහෙම ස්වාමීන් වහන්සේ. නමුත් අර ගලක් ඇවිල්ලා ඒ ගල වලක්වද්දී ඒ ගල් දෙකට දෙක ගැටීම නිසා ගල් පතුරක් විසිලා ඇවිල්ලා දැන් මේ කියන විදිහට පොරෝගින් පහන ලද්දක් කියලා කියන නිසා මේ පොන්චි මේ තුවාලයක් සිවිය සිදුරු වීමක් විතරක් නෙවෙයි නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඊළඟට එතෙන් පටන් භාග්‍යවතුන් වහන්සේට අපහසුතාවයක් හටගත්තා. ඒ වගේම අපි දන්නවනේ ස්වාමීන් වහන්සේ දැන් වේදනා උපාදානේ නැති කලාට වේදනා ස්කන්ධය තියෙනවනේ. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේටත් උපාදානේ නැති කලාට වේදනාව තියෙනවා. කියන්නේ විඳීම කෙරෙහි තණ්හාව නැහැ. තණ්හාව නැහැ. නමුත් සංවේදනා දැනෙනවා. දැනෙනවා ස්වාමීන් වහන්සේ. දැනෙනවා. ඒක ආත්ම විදිහට අල්ලගෙනත් නැහැ. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඊළඟට භික්ෂූහු මෙසේ සිතූහ. මේ විහාරයේ ඊතා කටුක තැනකි. විසමය බොහෝ ශක්ෂාදීන් පැවිද්දන්ටත් අවකාශ නැති තැනකි. ඔව්හු තථාගතයන් වහන්සේ ඇඳක තබා මද්ද කුච්චියට ගෙන ගියෝය. කියන්නේ සිද්ධිය උනේ ගිජ්ජ කූටේ. එහෙම ස්වාමීන් වහන්සේ. ගිජ්ජ කූටෙන් පාමුල මද්ද කුච්චියට තමයි භාගතුන් වහන්සේ ඇඳක තබාගෙන වඩමවාගෙන ගියේ. මොකද මේ ගිජ්ජ කූටේ බොහෝ පිරිසකට මේ එකතු වෙලා ඉන්න පුළුවන් ඉඩ කඩක් නැහැ නැති නිසා. එහෙම ස්වාමීන් වහන්සේ. ඒ සම ප්‍රදේශයක් නෙවෙයි නැති ආසම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට තේනකෝපන සමයේන භගවතෝ පාදෝ සකලිකා බතෝ හෝති. ඒකලි භාග්‍යතුන් වහන්සේගේ පාදේ ගල් පතුරකින් තුවාල වුණා. එහෙමයි. ඊළඟට බුසා බලවත් බොහෝසේ සුදං නිපාත මාත්‍රයේකි දුක්ඛා සුඛයට ප්‍රතිපක්ෂ වූ තිබ්බා තීව්‍ර. දැන් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ අර වේදනාව. වේදනාව කොච්චර තීව්‍ර වේදනාවක්ද කියලා කියන එක දනවන්න තමයි මේ වචන ටික භාවිතා කරලා තියෙන්නේ. එහෙමයි. ඒක කොච්චර කැක්කුම් සහගතයිද කියන එක අඟවන්න ස්වාමීන් වහන්සේ. එතකොට බුසා තිබ්බා කියලා ඒ වචන පාවිච්චි කරන්නේ ඒකයි ස්වාමීන් වහන්සේ. ඊළඟට මේ ගල පෙරිලි ඇවිල්ලා නිදමින් ඒ දේවය දැන් මේ විදිහට ස්වාමීන් වහන්සේ දැන් මේ ඉවසන ආකාරය දැකලා දෙවි දේවතාවෝ නැතන්ට එකතු වුණානේ. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. මේ සිද්ධිය කියන්නේ ඉක්මනටම මේ දෙවියන්ට ආරංචිය පෙතිරලා ගියා. එහෙම ස්වාමීන් වහන්සේ. ඊළඟට ඒ දේවතාවෝ දැක්කා මේ කටුක වූ අමනාප වූ මේ වේදනාව භාග්‍යවතුන් වහන්සේ ඉවසා දරා ගන්නවා. එහෙමයි. ඉවසා දරාගන්නේ කොහොමද? සතෝ සම්පජානෝ වේදනාව ඉවසන සති සම්පජඤ්ඤයෙන් යුක්ත වීය. එහෙමයි. ඊළඟට මෙතෙන් සඳහන් වෙනවා අවිහඤ්ඤමානෝ නොපෙළමින් පෙලිපෙලි නිදමින් ඒ වේදනාවන්ගේ වසඟයට නොගොස් කියන්නේ විඳීම පිළිබඳව කෙඳිරි ගන්න නැතුව එහෙම සම්මාස ඒක අන් අයට අඟවන්න නැතුව මට බෑ අමාරුයි අපහසුයි කියලා පවසන්න නැතුව එහෙම සම්මාස නැස සිහියෙන් නුවණින් සති සම්පජඤ්ඤයෙන් ඒ විඳීම ඉවසා දරා වැඩ සිටිනවා. එහෙම සම්මාස. දැන් ඇත්තටම මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ අපේ නායක ස්වාමීන් වහන්සේත් අපිට සිහිපත් වෙන එක පැත්තකින්. එහෙමයි. නායක හඳුරන්න තිබුණේ පිළිකා රෝගයක් නේ. එහෙමයි. එතකොට අග්න්‍යාසයේ පිළිකාව තියෙනකොට එහෙමයි. සාමාන්‍යයෙන් ඒ රෝගියෙක් විශාල වශයෙන් වේදනාවටපත් වෙනවා කියලා කියනවා. කිඳිරි ගන්නවා. කෑ ගහනවා. ඉවසා දරා ගන්න බැරුව. එහෙමයි. දැන් අපි දන්නවනේ පිළිකා රෝග වලට ගියාම මේ තත්ත්වය ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් විශේෂයෙන්ම නායක ස්වාමීන් වහන්සේ එහෙම මේ කිඳිරි ගෑමක්වත් සිද්ධ වුණේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් විශේෂයෙන් මේ ඇමරිකාවේ ඒ ප්‍රතිකාර ගන්නකොට මේ ඒ වෛද්‍යවරු පවා
ඒ උපස්ථාන කරන අය පවා පුදුමයටපත් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වේදනාව ඉවසා දරා ගැනීම පිළිබඳව. කොහොමද මේ වේදනාව දරාගෙන ඉන්නේ කියලා? දරාගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ. දැන් අවසාන කාලය වෙනකොට උනත් ස්වාමීන් වහන්සේ මේ අපි සාමාන්‍යයෙන් අතින් ඇල්ලුවොත් හරි ඒ වගේ තේකිත තමයි මේ අපි අතින් ඇල්ලුවොත් තමයි හිරිදෙන්නේ. එහෙමයි. එහෙම නැත්නම් ඒ වේදනාව තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කියන්නේ වේදනාව ඉවසලා දරාගෙන ඉන්නවා. ඉවසා දරාගෙන හිටියා ස්වාමීන් වහන්සේ. එහෙම තියක් තියෙනවා. ඉතින් ඊළඟට සීහසෙයන් මෙහි කාමභෝගී සෙය්‍ය, പ്രേත සෙය්‍ය, සීහසෙය්‍ය, තථාගත සෙය්‍ය යනුවෙන් සෙය්‍යාවන් නිදන ආකාරයන් 4ක් තියෙනවනේ නේද ස්වාමීන් වහන්සේ. තථාගතයන් වහන්සේ සිංහ සෙය්‍යාවෙන් සතපුණා කියද්දී අටුවාචාරින් වහන්සේලා විස්තර කරනවා සෙය්‍යාවන් පිළිබඳව වර්ගීකරණය නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට ශය්‍යා කියලා කියන්නේ නිදා ගැනීම කියලා කියන එකයි. එහෙමයි. ඊළඟට යේබුයේන භික්ඛවේ කාමභෝගී සත්තා වාමේන පස්සේන සෙන්ති. සඳහන් වෙනවා මහණෙනි කාමභෝගී සත්වයෝ බොහෝ සෙයින් වම්පසට හැරි වම් ඇලෙයින් නිදති. එහෙමයි. එතකොට වම් ඇලෙන් නිදාගන්නේ එහෙමයි. කාම සෙය්‍යාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට මෙය කාමභෝගී සෙය්‍යාව වේ. ඔවුන් අතර බෙහෙවින් දකුණු පසට හැරී නිදා ගැනීමක් නම් නැත. එහෙමයි. දකුණු වලේ නිදා ගන්න එක බොහෝ විට වෙන්නේ නැහැ කියනවා කාමභෝගී මේ ගිහි අය. ගිහි අය සමනස. එහෙමයි. ඊළඟට යේබුයේන භික්ඛවේ පේතා උත්තානා සෙන්ති. මහණෙනි බොහෝ සෙයින් ප්‍රේතයෝ උඩුකුරව නිතති. ප්‍රේතයන්ගේ ස්වභාවය තමයි උඩුකුරව නිදා ගන්න එක. එහෙමයි. එය പ്രേත සීයාවයි. ඊළඟට මස්ලේ අල්ප බැව් නිසාත් ඇට වලල්ල පැටලීම නිසාත් ඔහු එක් පැත්තකට හැරී නිදා ගැනීමට නොහැකි වෙත්. ඊළඟට එහෙම සම්මනස උඩුකුරුව නිදත්. කියන්නේ ඇට සැකිලි කූඩුව පැත්තට හිටියොත් නැමිලා ඉවරලා Tamanටම තමන්ගේ ඇට නිසා වේදනාව විඳින්න වෙන නිසා එහෙම සම්මන ප්‍රේතයන් උඩුකුරුව තමයි කියනවා මේ නිදා ගැනීම සිද්ධ කරන්නේ. ඒකට කියනවා പ്രേත සීයාව කියලා. එහෙම සම්මන. එතකොට ප්‍රේතෙක් උඩුකුරුව නිදා ගන්න හේතුව සාමාන්‍යයෙන් ප්‍රේතයා කියලා කියන්නේ ආහාර ලැබෙන්නේ නැති කෙනානේ ස්වාමීන් වහන්සේ. ඕම සුළුවෙන් ආහාර ලැබෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා මස් නැති නිසා අර අස්ථි ටික එකට එකට ගැටෙනකොට මහා වේදනාවක්. Tamanගේ ශරීරයේ විඳීම Tamanටම වේදනාවක්. වේදනාවක් ස්වාමීන් වහන්සේ. ඒ වේදනාව නිසා උඩුකුරු අතට හැරිලාලු නිදාගන්නේ. ඒ නිසා പ്രേත සෙය්‍යාව කියලා කියනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් විශේෂයෙන්ම දැන් මිනිස්සෙක් වුණත් പ്രേතයෙක් නොවුනාට උඩ පැත්තට හැරිලා නිදාගන්න එකට പ്രേත සෙය්‍යාව තමයි කියන්නේ. പ്രേත සෙය්‍යාව කියලා තමයි කියන්නේ ස්වාමීන් වහන්සේ. പ്രേතයෙක් නොවුනත් ස්වාමීන් වහන්සේ. එහෙමයි. යේමුහිහෙන සීහෝ මිගරාජා නංගුට්ඨං අන්තරස්මින් අනුපක්ඛිත්වා දක්ඛිනේන පස්සේන සයති. මහණෙනි සිව්පාවුන්ගේ රජ වූ සිංහයා බොහෝසෙයින් වලගේ කෙළවර අතර හොවා දකුණු පසින් දකුණු ඇලෙන් නිදත්. සිංහයාගේ ස්වභාවය ස්වාමීන් වහන්සේ. සිංහයා දකුණු වැලෙන් තමයි කියන නිදාගන්නේ. නිදාගන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊළඟට මේ සිංහසෙයාවයි තේජස උස් බව හේතු කොටගෙන සිව්පා රජ වූ සිංහයා ඉදිරි දෙපා එක්තැනකත් පසුපස දෙපා එක්තැනකත් තබා වලිගය කලවා අතර හොවා ඉදිරිපා පිටුපසපා නකුට ඇති තන්හි වූ ඉඩ බලා ඉදිරි දෙපා මත හිස තබා නිදයි. ඒ කියන්නේ ඉදිරි පාද දෙකත් එක ළඟ තියාගෙන. එහෙම සම්මත. පසු පාද දෙකත් වෙනමම එක ළඟ තියාගෙන. එහෙම සම්මත. නගුට ඒ කකුල් දෙක අතරින් බඩ පැත්තට නම්මගෙන. එහෙම සම්මත. ඉදිරි පාද දෙකට හිස තබා තමයි සිංහයා සිංහසෙයියාවේ තමන්ගේ නිදා ගැනීම සිද්ධ කරන්නේ සම්නාස්. එහෙම සම්නාස්. එහෙමයි. ඊළඟට මෙතෙන් සඳහන් වෙන සම්නාස නකුට ඇති තන්හි වූ ඉඩ බලා ඉදිරි දෙපා මත හිස තබා නිදායි. දහවල් කල්හි
නිදා අවදි වන්නේ තැති ගැනීමෙන් නොවේ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් අනිත් සත්තු මේ වනාන්තරයේ ජීවත් වන අනිත් සත්තු හැම වෙලාවෙම ඉන්නේ තැති ගැනීමෙන්. එතකොට නිදාගෙන ඉන්නෙත් බොහොම තැති ගැනීමෙන්. කවුරු අපිව ආහාර කරගනීද කරගනීද කියන එක. එතකොට සඳහන් වෙනවා මේ සිංහයා එහෙම සාමාන්‍යයෙන් අපි සද්දයක් ඇහුණා කියමුකෝ. ඒ සද්දයක් ඇහිලා ඔළුව උස්සන්නේ තැති ගැනීමකින් නෙවෙයි කියලා කියනවා. නේද ස්වාමීනි? එහෙමයි. ඒ කියන්නේ බාහිර ශබ්ද වලට සිංහයා ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එහෙම ස්වාමීනි. එහෙමයි. ඊළඟට හිස ඔසවා පෙර පාදාදීෙහි ඇති ඉඩ සිතා බලයි. එහෙම සඳහන් වෙන ස්වාමීනි. ඉදින් කිසියම් තැනක් හැර දමා තිබුණේ වෙන් වූයේ වේද මෙය ඔබට ජාතියෙන්වත් ශූර භාවයටවත් අනුරූප නොවේතයි අසතුටටපත්ව එලෙසම නිදායි කියලා කියනවා සම්මත. ඒ කියන්නේ දැන් සිංහයා අවදි වෙනකොට ඉරියව් යම් හේකින් හරි ස්වල්ප මාත්‍රයකින් හෝ වෙනස් වෙලා තියෙනවා නම් එහෙමයි. හිතනවා කියලා මේක මගේ මේ සිංහකමට ගැලපෙන්නේ නැහැ. එහෙමයි. මේක මගේ මේ තේජසට ගැලපෙන්නේ නැහැ කියලා. එහෙම සම්මත. අතනම ආයෙත් නිදා ගන්නවා. ආයෙත් නිදා ගන්න සම්මත. නැගිටීමක් නැහැ. නැහැ. ආපහු නිදා ගන්නවා. ගොදුරු සොයා නොයයි. ආහාර පිණිස යන්නෙත් නැහැ. ආහාර පිණිස යන්නෙත් නැහැ සම්මත. එහෙමයි. ඊළඟට තන නොහැර සිටියේ එතන අත්හැරලා යන්නේ නැහැ. ඒ කියන්නේ නිදාගෙන හිටපු තැනම නිදාගෙන ඉන්නවා. එහෙම සම්මනසේ. මේ මාගේ ජාතියටත් සූර භාවයටත් අනුරූපයයි තුටු පහටුව නැගිට සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. විජම්බණය කියලා කියන්නේ ඈනුම් මරින එක. ඈනුම් මරීම. ඒ විදිහට විජම්බණය කරලා කෙසරු සොලවා තෙවරක් සිංහනාද පවත්වා ගොදුරු සොයායි කියලා කියනවා. කියන්නේ සිංහ කේසර සොලවා නේද ස්වාමීන් වහන්සේ? එහෙම ස්වාමීන් වහන්සේ. තුන්වරක් සිංහ ගර්ජනාව කරනවා. ඊට පස්සේ තමයි කියන ගොදුර කරා මේ පිටත් වෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ දැන් ඔය තුන් සැරයක් තුන් වතාවක් මේ සද්ද නගනවා කියලා කියන එක නේ ස්වාමීන් වහන්සේ. දැන් අපිත් ඇත්තටම දැන් සෑම අවස්ථාවකදීම අවස්ථා තුනක් අපි භාවිතා කරනවා. දැන් නමස්කාරය කිව්වා තුන් වතාවක් කියලා කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේද? එහෙමයි. එහෙම සඳහන් වෙනවනේ ස්වාමීන් වහන්සේ. සරණාගමනේ තුන් වතාවක්. තුන් වතාවනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. සිංහයාගේ ස්වභාවයත් එතකොට ඒකයි. ඊළඟට චතුර්ථ ධාන සේයාව තථාගත සේයාවයි කියනු ලැබේ. චතුර්ථ ධානයට පත්වීම එතකොට සිංහ සේයාව කියලා කියනවා ස්වාමීන් වහන්සේ. තථාගත සේයාව. තථාගත සේයාව. එහෙමයි. ඊළඟට ඒ සේයා අතුරින් මෙහි සිංහ සේයාවට පැමිණ ඇත. මෙය තේජස ඉහළ ගිය ඉරියව්වක් ඇති බැවින් උත්තම සේයාව නම් වෙනවා. එහෙමයි. මේ උතුම් ස්වභාවයට ඒර මානසිකත්වය උච්චතම අවස්ථාවට පත් වෙච්ච නිසා සතර ධ්‍යාන වලින් උපේක්ෂාව කියලා කියන එක උච්චතම අවස්ථාවට පත් කරගත්ත හිතක් තියෙන නිසා මේකට කියනවා උත්තම සේයාව කියලා. උත්තම සේයාව. එහෙම තථාගත සේයාව. තථාගත සේයාව. ඊළඟට පාදේ පාදං දකුණු පාදේ වම් පාදය අච්ඡාදාය අති ආදාය මදක් ඉක්මවා තබා ගොප්පැටෙහි හෝ දනහිසෙහි හෝ ගැටෙන කල්හි නිතර වේදනාව උපදී. නිතර වේදනාව උපදින නිසා එහෙම ඒ කියන්නේ නිදා ගන්න ඉරියව්වේදී ඇති වෙන මේ සාමාන්‍ය ස්වභාවික දේ කියන්නේ. සාමාන්‍ය ස්වභාවික දේ ස්වාමීන් වහන්සේ. දැන් අපි දනහිසට ගෑවෙනකොට වේදනාවක් උපදිනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? ඒකයි කියන්නේ. එතකොට සිතේ එකඟ බවක් වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙමයි. සිතේ එකඟ බවකුත් වෙන්නේ නැහැ. හිත සංසුන් වෙන්නේ නැහැ. උද්ධච්ච සිතවිල්ලක් තමයි උපදින්නේ කියලා කියනවා ස්වාමීන් වහන්සේ. නිදා ගැනීම අපහසු වේ. යම්සේ නොගැටේද එසේ ඉක්මවා තැබූ කල්හි වේදනා නූපදී. සිත එකඟ වේ. නිදා ගැනීම පහසු වේ. එයින් එසේ සැතපුණුසේක. සතෝ සම්පජානෝ
යහන් පරිහරණය කිරීමෙහි සති සම්පජඤ්ඤයෙන් යුක්ත වූයේ. එහෙම තථාගතයන් වහන්සේ දැන් දන්නවා සතපිලා ඉන්න කියලා ඒ සිහියෙන් ඒ අදාළ මොහොතට අදාළ සිහියෙන් ඉන්නවා. දැන් මම මේ වේදනාව විඳිමින් සතපිලා ඉන්න ඉරියව්වෙන් ඉන්නේ කියන සිහි නුවණින් යුක්තව. එහෙම සම්මත. දැන් අර තිට්ටං චරං විසින්නෝවා සයානෝවා කියලා කියනවනේ සම්මත. එතකොට ඉරියව් හතර. ඉරියව් හතරේදී සතර සතිපට්ඨානයේ සඳහන් වෙන්නේ එතකොට එහෙමයි. සම්පජඤ්ඤ පබ්බයේ සඳහන් වෙන්නේ මේ නිදා ගැනීම කියලා කියන එක. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජාඤ්ඤයෙන් සිද්ධ කරනවා කියලා කියන එක. එහෙමයි. ඊළඟට උත්ථාන සංඥාවයයි මෙහිදී නොකියන ලදී. මේ බුදුන් වහන්සේගේ ගිලාන සෙයියාවයි. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට සැතවීමට කියනවා. ඒ කියන්නේ ගිලන් වෙලා සැතවීමට කියනවා ගිලාන සෙයියාව කියලා සමහරවිට. එහෙමයි ස්වාමීනි. එහෙමයි. ඊළඟට සත්ත සතා මේ සූත්‍රයේහි ඒ සියලුම දේවතාවෝ ගිලන්ව සැතපෙන ස්ථානයටම පැමිණියේය. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ මේ ගිලන් වෙලා සැතපුණු තැනට අර සතුල්ලපකායක දෙවිවරු ටික එහෙමයි පැමිණියා. උදානං උදානේසි ගිලාන සෙයියාවට පැමිණිය උන්ට දුම්නස් විය යුතු වන්නේද? දැන් මේ අයට ප්‍රශ්නයක්. ඒ කියන්නේ කෙනෙක් ගිලන් වුණාට පස්සේ දුකෙන් කනගාටුවෙන් කනස්සල්ලෙන් වේදනාව විඳින්මින් ඉන්නේ ස්වාමීනි. එතන මිට අයියෝ අම්මෝ මට බැරියෝ කියලා කෑ ගහ ඉන්නේ. එහෙම නේ ස්වාමීනි. එහෙම ස්වාමීනි. කිඳිරි ගෑමක් කරන ඕනේ ස්වාමීනි නේද? එහෙමයි. ඊළඟට මොවුන්ට තථාගතයන් වහන්සේගේ වේදනා ඉවසීම දැක ඊළඟට බුදුවරුන්ගේ ආනුභාවයයි මෙබඳු වේදනාවක් පවත්නා කල්හිද විකාර මාත්‍රයක්වත් නැත කියලා කියනවා. ඒ කියන්නේ මූණේ ඉරියව්වකවත් වෙනස් වීමක් නැහැ කියන මෙච්චර දරුණු වේදනාවක් විදිද්දිත් එහෙම සම්මත. දැන් සම්මත දැන් වේදනාවක් ඉවසනකොට සාමාන්‍යයෙන් කටෙන් හරි එහෙම නැත්නම් මුවෙන් හරිනේ. එහෙමයි. ඊළඟට මුහුණෙන් හරි යම්කිසි S2කින් හරි එහෙමයි. S2 පියාගෙන හරි එහෙමයි. යම්කිසි වේදනාවක් ඉවසන ස්වභාවයක් තියෙනවනේ සම්මත. ඒතර අපිට දැනෙනවා මේ කෙනා මොකක් හරි අපහසුතාවයකින් පෙළෙනවා කියලා. ඉරියව් වලින් තමයි අපිට පෙළෙන්නේ. ඉරියව් වලින් තමයි පේන්නේ සම්මත. ඊළඟට සිරි යහනේ අලංකාර කොට තැබූ ස්වර්ණ පිළිමයක් මෙන් නොසෙල්වෙන සිරුරෙන් හොවි දැන් පූර්ණ චන්ද්‍රයා මෙන් රශ්මි සම්පන්න ලෙස මුහුණේ පැහැය අධිකතරව බබලයි. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ මුහුණු මණ්ඩලයේ සම්මත. කියන ඇඳකට තැබපු රත්තරන් පිළිමයක් වගේ නොසෙල්වි. එහෙම සම්මත. සඳක් මෙන් බැබලි බුදුරැස් වලින් අලංකාර වෙමින් භාග්‍යතුන් වහන්සේ සිරියාවෙන් බැබළුණා කියනවා. එහෙම සම්මත. අච්චර අපහසු අවස්ථාවකදී පව සම්මත. පුදුමයි ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. දැන් පැහැයද දැන් මනවින් උපකල රණක් මෙන් මනසේ පැහැපත් වේයයි උදානයක් හටගනී. එහෙමයි. අර දෙවරු උදාන ප්‍රකාශ කරන ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි පරිහරණය කරන රන් වාජනයක් නැවත වතාවක් අපි අලුතෙන් මේ උපදාලා ගන්නකොට අපි ගත්ත දැන් පොලිෂ් කරලා ගන්නකොට තව තවත් ඒක මේ බබලනවනේ. තථාගතයන් වහන්සේ ඒ වගේ බබළුණා කියනවා. එහෙම සම්මත. එහෙමයි. නාගෝ වත බොහෝ මෙහි බොහෝ යනු ධර්ම ඇමතීම් සම්මුතියකි. එහෙමයි. එහෙම තියෙනවනේ ස්වාමීන් වහන්සේ නේද? භවත කියන එක එහෙමයි. බලවත් අර්ථයෙන් නාගවතාය නාග වූ බැවින් සීහෝ වත ආදී තැන්වල අසන්ත්‍රාස අර්ථයෙන් සීහෝ ස්වාමියාගේ සිත් සතුටු කිරීම අර්ථයෙන් කාරණ අකාරණ දැන ගැනීමෙන් හෝ අජානීය සමාන අයකු නැති වීම අර්ථයෙන් නිසබෝ ගවයෙන් 100කට ජේෂ්ඨ වූයේ උත්සාහය ගවයන් 1000කට ශ්‍රේෂ්ඨ වූයේ ඊළඟට වසඟය ගවයෙන් 7,000කට ජේෂ්ඨ වූයේ ඊළඟට නිසංගයයි කියනු ලැබේ. ඒ කියන්නේ භාගතුන් වහන්සේ භාවිතා කරන අන්වර්ථ නාමයන් මෙතනද මේ අදිවචනයන් දෙවිවරු විසින් පවසනවා. ස්වාමීන් වහන්සේ ඒකේ පවසන්නේ එහෙම සමනයි. සීහෝ වතබෝ සමනෝ ගෝතමෝ භාගතුන් වහන්සේ නම් සිංහරාජයෙක්මයි. එහෙම සමනයි. ඒ වගේම ආජානීය වතබෝ සමනෝ ගෝතමෝ භාගතුන් වහන්සේ නම්
මහා ආජානීය පුරුෂයෙක්මයි. එහෙම ස්වාමීන් ඒ වගේම නිසබෝ වතබෝ ගෞතමෝ භාගතුන් වහන්සේ නම් මේ සියලු දේවල් දරාගෙන ඉන්නට සුදුස්සෙක්මයි. එහෙම. දෝරයිහෝ වතබෝ සමනෝ ගෞතමෝ භාගතුන් වහන්සේන වගකීම් දරන්නට සුදුසු කෙනාමයි. දන්තෝ වතබෝ සමනෝ ගෞතමෝ භාගතුන් වහන්සේ නම් දමණය වෙච්ච උත්තමයෙක්මයි කියලා දෙවිවරු උදාන ප්‍රකාශ කරන්න ගත්තා නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ ඌ කලී ප්‍රතිසම නොවු අර්ථයෙන් අසහාය. ඒ කියන්නේ සමාන කරන්න බෑ කියලා කියන එක. ඒක නිසා අසහාය කියලා කියනවා. අසහාය කියලා කියනවා ස්වාමීන් වහන්සේ. ඊළඟට ඒ අර්ථයෙන්ම මෙහිද නිසබයයි කියලාදී. ඊළඟට මෙතෙන් සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ දූරය උසුලාගෙන යෑම අර්ථයෙන් දෝරහිය ස්වාමීන් වහන්සේ මතක් කළා. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඒ කාරණේ ටික මතක් කළා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊළඟට සඳහන් වෙනවා විශේෂයෙන්ම මේ දෙවිවරු වචන ප්‍රකාශ කරනවා මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ඉවසීම පිළිබඳව. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙහෙමයි සඳහන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සංගල සිවුර හතරට නවලා ආසනයක් පනවාගෙන දකුණු සිරිපතුලෙන් වම් සිරිපතුල මදක් ඈත් කරලා සිංහ සෙයියාවෙන් දකුණු පසට හැරලා සෙතපුණා. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට 700ක් පමණ සතුල්ලපකායික දෙවිවරු රැය පහන්නන වෙලාවේ මුළු මහත් මද්ද කුච්චි මිගදායම ඒකාලෝක කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. එහෙම. පැමිණ භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. එකත් පස්ස තැම්පත්ව හිටපු එක් දෙවියෙක් මෙහෙම ප්‍රකාශ කළා කියනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. බවත්නි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන්ම හස්ති රාජයෙක්ම තමයි. එහෙම. මේතරම් දුක් වූ තියෙන වූ කර්කශ වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ ශාරීරික වේදනාවක් දැනෙද්දි පවා ඉන් පීඩාවටපත් නොවි සිහියෙන් නුවණින් ඉවසාගෙන ඉන්නවනේ. මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ මහා හස්ති රාජයෙකුටමයි කියලා ස්වාමීන් වහන්සේ එක්තරා දෙවි කෙනෙක් ප්‍රකාශ කරා කියලා කියනවා. එහෙම ස්වාමීන් වහන්සේ. තවත් දෙවි කෙනෙක් මෙහෙම පැවසුවා කියනවා ස්වාමීන් වහන්සේ. බවත්නි ඒකාන්තයෙන්ම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහා සිංහ රාජයෙක්මයි. එහෙම. මේ තරම් තියුණු දුක් කර්කශ කටුක අමිහිරි අමනාප ශාරීරික වේදනා තියෙද්දිත් මේ වගේ බලවත් අවස්ථාවකවත් මේවා ඉවසලා ඉන්නවා කියලා කියන්නේ සිහියෙන් නුවණින් මේ ඉවසා ගැනීම කරන්න පුළුවන් මහා සිංහ රාජයෙකුට පමණමයි කියලා තව දෙවි කෙනෙක් පැවසුවා කියනවා. ඊට පස්සේ තවත් දෙවි කෙනෙක් පැවසුවා කියනවා මෙහෙම බවත්නි ඒකාන්තයෙන්ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පරම ශ්‍රේෂ්ඨ කෙනෙක්මයි. නැත්තම් මෙහෙම ඉවසා දරා ගන්නට පුළුවන් කමක් නැහැ. තවත් දෙවි කෙනෙක් මෙහෙම පැවසුවා කියනවා බවත්නි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නම් ඒකාන්තයෙන්ම පුරුෂයන් අතර උත්තමයෙක්මයි පුරුෂෝත්තමයෙක්මයි. පුරුෂයන් අතර ශ්‍රේෂ්ඨයෙකුට තමයි මේ විදිහ ඉවසීමක් ඉවසන්නට පුළුවන්කම ලැබෙන්නේ. තවත් දෙවි කෙනෙක් මෙහෙම පැවසුවා කියනවා. බවත්නි මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන්ම වගකීම් උසුලන්නට දක්ෂ කෙනෙක්මයි. ඒක නිසා මේ ඉවසීම ඉවසුවට සාමාන්‍ය කෙනෙක්ට නම් මෙහෙම ඉවසිය නොහැකි කියලා පැවසුවයි කියනවා. ඒතරද අවසාන වශයෙන් දෙවි කෙනා මෙහෙම පැවසුවා කියනවා. බවත්නි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාන්තේන්ම දමණය වෙච්ච කෙනෙක්මයි. එහෙම. දමණය නොවෙච්ච කෙනෙක් නම් මේ විදිහට අන් අය ගල් පෙරලද්දි පවා එහෙම ඉවසන්නට බෑ කියනවා. චිත්ත වික්ෂේපයක් මූණවරකවත් වෙනසක් නැතුව. එහෙම ස්වාමීන් වහන්සේ. බුදු අසිරිය බුදුරැස් විහිදුවමින් රන් බඳුනක් මෙන් බැබලි මේ විදිහට ඉන්න බෑ කියනවා. දමණය නොවිච්ච කෙනෙකුට නම් භාගතුන් වහන්සේ නම් දමණය වෙච්ච උත්තමයෙක්මයි කියලා ප්‍රකාශ කරා කියනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් මේ කාරණා ටික සියල්ලම අහගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේ එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ගාතාවකින් ප්‍රකාශ කළා. ඊට ඊට කලින් තවත් මේ එතකොට තව දෙවි කෙනෙක් භාගතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරා කියනවා. බලනු මැනවි කොතරම් හොඳට වැඩූ සමාධියක්ද. එහෙම. කොතරම් හොඳින් නිදහස් වූ සිතක්ද. එහෙම. රාගයේ පැත්තට නැමිලත් නැහැ. එහෙම. තරහෙන් ඇවිස්සිලත් නැහැ. එහෙම. උත්සාහයෙන් වීරියෙන් කෙලෙස් වළක්වගෙන ඉන්නවත් නෙමෙයි. එහෙම. දැන් Tamanට තරහ හිතේ තියෙද්දි එහෙම. Tamanට අපහසුතාව තියෙද්දි ඒව නිකන් බලෙන් යටපත් කරගෙන මේ අනුන්ට අමුතු මූණක් පෙන්නනවත් එහෙම. නෙමෙයි. එහෙම. දෙවි කෙනෙක් කිව්වයි කියනවා. යම් කිසි කෙනෙක් මෙබඳු හස්තියෙක්, මෙබඳු සිංහයෙක්, මෙබඳු ආජානීය පුරුෂයෙක්, මෙබඳු නරෝත්තම පුරුෂයෙක්, මෙබඳු වගකීම් උසුලීමේ දක්ෂ පුරුෂයෙක්, මෙබඳු දමණය වූ පුරුෂයෙක් සමග හැප්පෙන්නට කල්පනා කරනවා නම් ඒක ඔහුගේ මොලේ නැතිකමමයි කියලා දෙවිවරු පැවසුවයි කියනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දිනව ස්වාමීන් වහන්සේ වේද පහම ඉගෙනගෙන අවුරුදු 100ක් පුරා බ්‍රහ්මණයන් උතුම් තපසේ හැසිරුණත් ඔවුන්ගේ සිත මනවින් දුකින් නිදහස් වෙලා නැහැ කියනවා. බොළඳ ස්වභාවයේ ඇති ඔවුන් සංසාරයෙන් ඈතර වෙන්නෙත් නැහැ කියනවා.
සීල ව්‍රත වලින් බැඳිලා තණ්හාවටපත් වෙලා අවුරුදු 100ක් තිස්සේ වුන් රූක්ෂ තපස් රැක්කත් ඔවුන්ගේ සිත මනවින්ම දුකින් නිදහස් වෙන්නේ නැහැ. බොළඳ ස්වභාවයේ තියෙන ඔවුන් සසරින් එතර වෙන්නේත් නැහැ. මාන්නේ කැමති කෙනාට දමණය වීමක් නැහැ. එකඟ සිතක් නැති කෙනාට මුනිවරයෙක් වෙන්නත් බෑ. තනියෙන් කැලෑවට වෙලා හිටියත් ඔහු ප්‍රමාදී කෙනෙක් නම්, ඒ කියන්නේ තනියෙන් කැලෑවක හිටියත් ඔහු කුසල් දහම් කල් දාන කෙනෙක් නම්, ප්‍රමාදී කෙනෙක් නම් මායාගේ භූමිය වන මේ සංසාරයෙන් නම් ඒ අයට නිදහස් වෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ අවසාන දෙවි කෙනා ප්‍රකාශ කළා. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් එතකොට මේ ප්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම දේවදත්ත හාමුදුරන්ගේ ස්වභාවය. එහෙමයි. මොකද දේවදත්ත හාමුදුරුවෝ මුලින් හොඳට භාවනා කරලා ධ්‍යාන උපදවගෙන ඉහළින් පවා ගමන් කරන්න පුළුවන් කෙනෙක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ඉහළින් ගමන් කරලා විතරක් නෙවෙයි නොයිකොත් විදිහේ ප්‍රාතිහාරයන් පාලා අනිත් අයගේ සිත් දිනා ගන්න දේවල් කරපු කෙනෙක්. විශ්වකර්ම දේවල් කළා. විශ්වකර්ම දේවල් කළා ස්වාමීන් වහන්සේ. ඒවට තමයි මේ අජාසත් රැවටුනේ. රැවටුනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ නිසාම දේවතාවරු ප්‍රකාශ කළා මේ විදිහට ධ්‍යාන වඩලා ඒ විදිහට සමාධිමත් සිතක් ඇති කරගෙන ධ්‍යාන වඩලා කොයිතරම් අර වීරකම් කරන්න පුළුවන්කම ලැබුණත් කෙලෙසුන්ගෙන් හිත මුදවගෙන නැත්තම් දැන් මෙතින් සඳහන් වෙන මාන්නය කියලා. එහෙමයි. නේද ස්වාමීන් වහන්සේ? මාන්නය කියලා කියන එක දේවදත්ත හාමුදුරන්ට පැමිණි විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේව ඝාතනය කරලා තමන් බුද්ධත්වයට පත් වෙන්න ඕනේ කියන එක අදහසනේ තිබුණේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ රටක ජනාධිපති නැසලා තවත් කෙනෙක් ජනාධිපති පුටුවට පත් වෙන්නට කල්පනා කළා වගේ වැඩ. කල්පනා කළා වගේ වැඩ. එහෙම බැලුවොත් හරි මෝඩයි. එහෙම දැන් මෙතන මාන්නය කියන වචනේ සංස අපිට ගන්න පුළුවන් මේ. හරි අපූර්ව වචනේ සමාජයේ තියෙන වචන හිතට ගැනීම. එහෙම ස්වාමීන්. දැන් දේවදත්ත හරියට හිතට අරගෙන හිටියා. ඒ සොම්ස අනිත් එක දේවදත්තට තිබිලා තියෙන රස්සන දේහයක්. එහෙම ස්වාමීන්. ලස්සන බබලන සිරුරක් තිබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. හොඳට උස මහත ශරීරයක්. එහෙම. ඒතර ඒවා නිසාත් නොම ගෙනන්නේ ස්වාමීන් මිනිස්සු. එහෙම ස්වාමීන්. ඒ වගේම ශාක්‍ය කුලේ. එහෙම. භාග්‍යතුන් වහන්සේගේ ඥාතීත්වයෙන් සිද්ධාර්ථ කුමාරයාගේ ඇවැස්ස මස්සිනා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. යශෝදරාවගේ අයියන්ඩි. එහෙම. ඒතර මේ හැම දෙයක්ම නිසා බලවත්ව හිතට අරගෙන හිටියා. එහෙම. ඉතින් මේ හැම එකක්ම ඔහුගේම හානිය පිණිස සිද්ධ වුණා. හරියට යකඩේ හැදෙන මලකඩේ විසින්ම යකඩේ විනාශ කරනවා වගේ දේවදත්තගේ හිතේ ඇති වෙච්ච පාපී අකුසල් නිසාමයි දේවදත්ත විනාශයටපත් වෙලා තියෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. අර කෙහෙල් ගසකින් උපදින කෙහෙල් මුව වගේ කියලා කියනවා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. කෙහෙල් මුවක් හැදෙන්නේ ඒ කෙහෙල් ගහේ අවසානයේමයි. කෙහෙල් ගස වනසන්න. කෙහෙල් ගන වනසන්නමයි. එහෙමයි. නෑ කෙහෙල් ගහක නැවත මේ කෙහෙල් මුව පැමිණෙන්නේ නැහැ. එක ගහක එකයි. එක ගහක එකයි. අන්න ඒ වගේ කියනවා ස්වාමීන්. කියන අසත්පුරුෂයාව වනසන්න අසත්පුරුෂයාගේම අභ්‍යන්තරයෙන් පාපී සිතිවිලි, පාපී ක්‍රියා, පාපී වචන පිට වෙනව නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වභාවය තමයි තියෙන්නේ. එහෙමයි. ඉතින් මේ දේවතාවරු සියලු දෙනාම අදහස් ප්‍රකාශ කළා. අදහස් ප්‍රකාශ කිරීමෙන් අපිට පැහැදිලි මේ දේවතාවරු කොයිතරම් ධර්මයේ පිළිබඳව අවබෝධයකින් හිටියද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ඊළඟට ඒ දේවතාවරුන් ප්‍රකාශ කළානේ ස්වාමීන් වහන්සේ සමාධියක් වඩා ගන්න බෑ මාන්නය තියෙනවා නම්. ඊළඟට වනයේ හුදකලා වාසය කළත් වැඩක් වෙන්නේ කෙලස් වඩන කෙනෙක් නම්. එහෙමයි. නේද? එහෙමයි. ඒතකොට මායාගේ මාර ප්‍රාසයට අහු වෙනවා කියලා කියනවා. දේවතාවන්ට මේ වගේ ලොකු අදහසක් තිබුණා. තවත් පැත්තකින් ඒ වගේම දැන් මෙච්චර අපහසුතා තියෙද්දි දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ යම් ප්‍රකාශ කළානේ භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවය ගැන. ඒතර භාග්‍යවතුන් වහන්සේ කිසිම අපහසුතාවකින්තරව භාග්‍යවතුන් වහන්සේගේ අදහසක් දක්වනවා. එහෙම ස්වාමීන්. නිහඬව හිටියේ නෑ, සතපිලා හිටියේ නෑ. භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැක්වුවා කියලා අවසාන වශයෙන් සඳහන් වෙනවා නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. දැන් තවත් පැත්තකින් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි දැන් මේ දෙවියන්ට කොයිතරම් දේවල් අර දේවදත්ත හාමුදුරන්ට කරන්න තිබුණාද? එහෙමයි. නේද? එහෙමයි. දෙවිවරු බලවත් නේ ස්වාමීන් වහන්සේ. පැහැදිලිවම. මේ දේවතාවරු දිව්‍ය ශක්තිය උපයෝගී කරගෙන යම්කිසි හානියක් කරන්න තිබුණා, යම්කිසි කරදරයකට පීඩාවකට හරිපත් කරන්න තිබුණා දේවදත්ත හාමුදුරුවෝ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම කළේ නෑ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට පාපිෂ්ඨයාගේ අදහස එකක්, කල්යාණ මිත්‍රයන්ගේ සත්පුරුෂයන්ගේ අදහස් තව එකක්. හාත්පසින්ම වෙනස් කියන එක. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඇත්තටම මේක හොඳ මේ විග්‍රහයක්, හොඳ මතු කිරීමක් ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම දේවදත්තට හානියක් කරන්න දෙවිවරුන්ට මේ පොඩි
ප්‍රාතිහාරයේ පාණ්ඩ තිබ්බේ. එහෙම සමනස. නේද ස්වාමීන් වහන්සේ? එහෙම සමනස. නමුත් දෙවිවරු එහෙම කල්පනා කළේම නැහැ දේවදත්තෝ වෙනසීම පිණිස. එහෙම සමනස. හරි පුදුමයි නේ ස්වාමීන් වහන්සේ එහෙම ගද්දි. එහෙම ගත්ත සංස් දැන් වර්තමානයේ තුල දැන් ওই පලි ගහනවා කියලා දේවාල වලට යනවනේ. එහෙම සමනස. ඒ වලට කියලා පොල් ගහලා පලි ගහලා අපේ විරුද්ධකාරයෝ නැසේවා වෙනසේවා කියලා එහෙම කරනවනේ. අස ඒ කන්නලව් දෙවිවරු බාර ගන්නවද? ඒක තමයි සමනස. දැන් මේකෙන් අපිට හරි හොඳ නිදර්ශනයක් මේක. එහෙම සමනස. එහෙමයි. එතකොට ඇත්තටම මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා සමනස. නේද? එහෙමයි. ඒ මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ගේ යම් කිසි සහයෝගයක් ලැබෙනව වෙන්න පුළුවන්. එහෙමයි. ඒ සත්පුරුෂ දෙවියන්ගෙන් කවදාවත් සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගෙන් මේ සහයෝගය ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. ලැබෙන්නෙම නැහැ. ලැබෙන්නෙම නැහැ සමනස. එතකොට අපිට පැහැදිලි මේ කොයිතරම් මේ දේවතා යම් කිසි කෙනෙක් අනතුරටපත් වුණාට පස්සේ දුකටපත් වුණාට පස්සේ පීඩාවටපත් වුණාට පස්සේ දෙවිවරු කොයිතරම් මේ සහයෝගය දක්වනවද කියන එක. එහෙමයි. තවත් පැත්තකින් මෙතෙන්දි පැහැදිලි. එහෙමයි ස්වාමීන් නේ සම්මාස. එතකොට භාග්‍යවතුන් වහන්සේටත් ශ්‍රාවකයන්ටත් දෙවියන් පිළිබඳ විශ්වාස කරන අයටත් විශේෂයෙන්ම ලොකු සහයෝගයක් මේ දෙවිවරුන්ගෙන් ලැබෙනවා කියලා කියන එක ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල මහගෙන ඉඳලා යොසීමින් දරාගෙන යෝනිසෝ මනසිකාරිනේ සති සම්පජාඤ්ඤය යුතුව වාසය කළේ ස්වාමීන් වහන්සේ. නේද? හැම දිනනම් පොදු පිළිතුරක් දෙනවා. පොදු පිළිතුරක් ලබා දෙනවා ස්වාමීන් වහන්සේ. මානං පහාය සුසමාහිතත්තෝ සුවේතසෝ සබ්බදී විප්පමුත්තෝ ඒකෝ අරඤ්ඤේ විහරං අපමත්තෝ ස මච්චු දෙහි යස්ස තරෙය්‍ය පාරන්ති. එහෙමයි. සඳහන් වෙනවා මානේ දුරලා මනවින් එකඟ සිත් ඇති සියලු උපදීන්ගෙන් මිදුණු අප්‍රමත්තව හුදකලාව වනයේ වෙසෙන හෙතෙමේ සසර පරතරයට පැමිණෙන්නේය කියලා කියනවා. එහෙමයි. අපි තව සරලව කතා කරොත් මාන්නේ දුරු කරලා ඊතා හොඳින් සිත එකඟ කරගෙන සියලු කෙලෙස් වලින් මනාකොට නිදහස් වූ හුදකලාවේ වනයේ වාසය කරන අප්‍රමාදී කෙනා මේ මාර විජිතේ තරණය කරලා සංසාරයෙන් එතරටම යනවා කියලා මෙහි අවසානයේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. සකලික සූත්‍රයේ. එහෙම සම්මාස. එක පැත්තකින් ඇත්තටම දැන් ආරණ්‍ය සේනාසනයක වාසය කරන නේද ස්වාමීන් වහන්සේ. වික්ෂුන් වහන්සේලාත් ඊළඟට විශේෂයෙන්ම ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලාත් එක පැත්තකින් මේ මාන්නය කියලා කියන නොයෙක් විදිහට පැමිණෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. දැන් මෙතෙන්දි මාන්නය දුරු කරගන්න කියලා කියනවනේ ස්වාමීන් වහන්සේ. පැහැදිලිව නේද? එහෙමයි. ඒ වගේ අපි හිතමු මම ඉන්නේ කැලේක නේද? එහෙමයි. මේ සම්පත් මේ පහසුකම් ඇත්තරම මේ කොහෙවත් නැහැ කියලා එතන උද්දාමයටපත් වුණත් මාන්නයට පැමිණියොත් එහෙම ඒ කියන්නේ අරණ්‍ය වාසය කිරීම හොවා දක්වන්න පුළුවන්. හොවා දක්වන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට ඒක මාන්නයට පැමිණෙන්නත් පුළුවන් කාරණයක් විදියට. එහෙමයි. ඊළඟට මාන්නේ දුර ඒ ආකාරයෙන් මාන්නේ දුරලන්නට ඕනේ. ඒ වගේම එකඟ සිතක් ඇති කරගන්න ඕනේ. සමාධිය වඩන්නට ඕනේ. එහෙමයි. එහෙම සමාධිය වඩලා උපදීන්ගෙන් එහෙම නැත්නම් කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම මිදිලා අප්‍රමාදීව හුදකලාව වාසය කරන පුද්ගලයාට තමයි එතකොට ශ්‍රාවකයාට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න උපකාර වෙන්නේ. එක පැත්තකින් අපි මුලින් මතක් කළා වගේ භාග්‍යවතුන් වහන්සේට පැමිණිච්ච මේ වේදනාව එක පැත්තකින් කර්මානුරූපයි ධර්මානුරූපයි ඒ වගේම දේවදත්ත හාමුදුරන්ටත් විශේෂයෙන්ම මේ මහා පාප කර්මයේ සිද්ධ කරගත්ත නිසා ආනන්තරේ පාප කර්මයේ සිද්ධ කරගත්ත නිසා අදටත් අපායේ දුක් විඳිනවා ස්වාමීන් වහන්සේ. මේ මොහොත වෙන විටත් ස්වාමීන් වහන්සේ. තව පැත්තකින් සංස බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ වැබලීමට මේක හේතුවක් වුණා. එහෙම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට වෙච්ච අනතුර උන්වහන්සේගේ බුදු ගුණ මේ තුන් ලෝකේ පුරා විහිද පැතිර යන්නට හේතුවක් වුණා. මෙවැනි අපහසුතාවයක තිබව උන්වහන්සේගේ හිතේ කිසිම ඝට්ටනයක් අමනාපයක් තරහක් කොහෙත්ම නැහැ කියන එක අවබෝධ කරගත්තා. නිකලස් කෙනෙකුට රාගයක් දේශයක් මොහයක් හටගන්නේ නැහැ කියලා තුන් ලෝකෙම අවබෝධ කරගත්ත මේ සිද්ධියත් එක්ක නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් අර දහම පිළිහිට කරගෙන හිටපු නිසා ස්වාමීන් වහන්සේ දැන් අර විශේෂයෙන්ම මේ කල්ප ගානක් මේ විදිහට අපායේ පැසමින් ඉන්න කෙනෙකුට උනත් දහම යම් කිසි කාලයක් ආශ්‍රය කරගෙන වාසය කළානේ ස්වාමීන් වහන්සේ තුන්වන් සරණ ගිහිල්ලා නේද? ඒ කුසල බලයෙන් පසේ බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් කියලා කියනවා. අටුවා විස්තරයක්ම තියෙනවා. සට්ටිස්සර කියන පසේ බුදු කෙනෙක් වෙනවා. සට්ටිස්සර නමින් ස්වාමීන් වහන්සේ. ඒ නිසා විශේෂයෙන්ම අර අපි සාමාන්‍යයෙන් දේවදත්ත හාමුදුර ගැන කියනකොට නොයෙක් විදිහේ දේවල් පාවිච්චි කරනවනේ ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම භික්ෂුවක්නේ.
ඒ භික්ෂුවගේ නාමය පාවිච්චි කරනකොට තරහින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නාමය ටිකක් වෙනස් කරලා කතා කරන්න පුළුවන්. එහෙමයි. හරියට කොයි වගේ ස්වාමීන් වහන්සේ? දේවදත්තරයා. එහෙම ස්වාමීන් වහන්සේ. දේවදත්තයා වගේ නම් වලින්. ඒ වගේම පාවිච්චි කරනවා ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට ඒක Tamanට හානියක්. එහෙමයි. නේද? එහෙමයි. තමන්ගේ නියොන්දරට වසා ගැනීමක් දුර්වල කර ගැනීමක් තමයි ඉතින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සියලු කාරණා වලින් අපි ලබා ගත යුත්තේ විශේෂයෙන්ම දැන් බුදුරජාණන්සේ මේ ඉවසීම මේ විදිහට ඇති කර ගන්න පුළුවන්කම ලැබුවේ. ඉතින් සඳහන් වෙනවා විශේෂයෙන් සතර සතිපට්ඨානය වඩපු නිසා කියලා. සතර සතිපට්ඨානය අපේ හැමදෙනාමත් වැඩිම තුලින් කායික වේදනාවන්ද මානසික වේදනාවන්ද සියල්ලකින්ම මිදුණු චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ ධර්ම කොටාසේ අප හැමදෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තබා ගනිමු. සාදු සාදු සාදු. මේ ආකාරයට පින්නතින අද නිමාවටපත් වෙන්නේ සංයුක්ත නිකායේ සගහත වර්ගයට අයත් සතුල්ලප කායික වග්ගයේ සකලික සූත්‍ර දේශනාව. ඉතින් අද දවසේදී මෙම දේශනාව ඔබ වෙත ඉතාමත් පැහැදිලි නිර්වුල්ව අටුවා විස්තර සහිතව ගෙනහැර දක්වන්නට විහිසු මහන්සිව ධර්මයේ විග්‍රහ කරපු කොළඹ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව පුණ්‍යානුමෝදනා කරන අතර අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් සමස්ත මහා සංඝ රත්නයට අපගේ ගෞරවාදර වන්දනාව වේවා নমස්කාරය වේවා. කවදත් අපිව නරඹන ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි බෞද්ධ අබෞද්ධ සෑම සිළු දෙනාටමත් නිෂ්පාදන සහයෙන් දායකත්ව දැක්වූ හැම දෙනාට මෙන්ම ප්‍රධාන අනුග්‍රාහක බවතුන් වන සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයේ සියලුම සුදීමතුන්ටත් පින් රැස් වේවා පින් සිදු වේවා. ඔබ හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට ප්‍රඥා ලෝකය පහළ වේවා අමා නිවන් සුව ලබත්වා කියලා ඔබ යාලින්දෙන් අපි අදත් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද